තෙරුවන් සරණයි. පෙහාම්දුරනේ මෙහෙණින් වහන්සේ දරුවනේ. DP Education ආයතනයත් ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් එකට අත්වැල් බැඳගෙන ප්‍රාචීන භාෂාධ්‍යයනයේහි දියුණුව අභිවෘද්ධිය වගේම ප්‍රාචීන විභාගාපේක්ෂක හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ වගේම දුවදරුවන්ගේ යහපත සුභසිද්ධිය අරමුණු කර ගනිමින් DP ප්‍රාචීන අධ්‍යාපනය මාර්ගගත අධ්‍යාපනික වැඩසටහන ඔබ වෙත ගෙනෙනු ලබනවා. එම වැඩසටහනට සමගාමීව ප්‍රාචීන පණ්ඩිත අවසාන උපාධි පරීක්ෂණයෙහි පාලි විෂය දෙවන ප්‍රශ්න පත්‍රය පාලි භාෂාව භාෂා ඉතිහාසය හා පද්‍ය රචනය ප්‍රශ්න පත්‍රයට අදාළව ඉදිරිපත් කරනු ලබන පාඩම් මාලාවේ 41 වන පාඩමයි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අපේ පාඩම් මාලාවත් එක්ක එකතු වෙන අපේ හාමුදුරුවෝ මෙහෙණින් වහන්සේලා වගේම දරුවෝ දන්නවා මේ පාඩම් මාලාව ඇතුලේ අපි අංශ 3ක් යටතේ කරුණු කතා බහ කරනවා. ඒ යටතේ මුලින්ම අපි කතා කරමින් ඉන්නේ පාලි භාෂාව කියන කොටසට අදාළව සාම්ප්‍රදායික පාලි ව්‍යාකරණය තුල ඉගෙනවෙන ව්‍යාකරණාංගයන් පිළිබඳව කච්චායනය ඇසුරු කොට ගනිමින් කෙරෙන සාකච්ඡාවක් හැටියට තමයි අපේ මේ මුල් කොටස පාඩම් මාලාව තුල වෙන් වෙලා තිබෙන්නේ. ඒ යටතේ අපි පාලි අක්ෂර ප්‍රභේද සංදි නාම ආදී කතා කිරීමෙන් ඉක්බිතිව අද දවසේ අපි සූදානම් වෙනවා පාලි භාෂාවේ සමාස පිළිබඳ කතා කරන්නට. සමාස ගැන කතා කරනකොට අපි ප්‍රාචීන විභාග සඳහා හදාරන පාලි සිංහල සංස්කෘත කියන මේ විෂයත්‍රයෙහිම අපට සමාස පිළිබඳ වෙන්වෙන් වශයෙන් හැදෑරීමට සිදුවනවා. වගේම ඒ භාෂාවන් තුනෙහිම සමාස පිළිබඳ නිර්වචන එවැගේම ප්‍රභේද දැක්වීම ආදිය සිදු කොට තිබෙනවා. මෙහිදී අපි අපේක්ෂා කරන්නේ පාලි භාෂාවට අදාළව මොන විදිහටද සමාස විග්‍රහ කරන්නේ, එහි ප්‍රභේද දක්වා තිබෙන්නේ, ඒවායෙහි අනුප්‍රභේද ආදිය දක්වා තිබෙන්නේ කෙසේද යන වග පිළිබඳ විමසා බලන්නට. සමාස මූලිකව හඳුනා ගැනීමේදී විශේෂයෙන් මේ පාඩමේදී අපි අපේක්ෂා කරන්නේත් සමාස හා එහි ප්‍රභේද ඒවායෙහි ප්‍රයෝජන ආදිය පිළිබඳ මූලික වශයෙන් හඳුනා ගැනීමක් සිදු කිරීමටත් ඒ වගේම ඒ අතරින් පළමු සමාසයේ හැටියට කම්මධාරය සමාසයට අදාළ යම් ප්‍රභේද ප්‍රමාණයක් පිළිබඳ විස්තර සාකච්ඡා කිරීමටත්. කොට සාම්ප්‍රදායික පාලි ව්‍යාකරණ ග්‍රන්ථවල සමාස හඳුන්වා තිබෙන පිළිවෙල විමසා බැලුවොත් අපට දකින්න පුළුවන් මෙන්න මේ ආකාරයට තමයි සමාස පිළිබඳ සාම්ප්‍රදායික ව්‍යාකරණ ග්‍රන්ථවල විශේෂයෙන් කච්චායනයේ දක්වලා තිබෙන්නේ. නාමානං සමාසෝ යුත්තත්තෝ නාමානං සමාසෝ යුත්තත්තෝ කියලා තමයි කච්චායනයේ සමාස පිළිබඳ දක්වන්නේ. ඊටම වැඩි විස්තර විදිහට දක්වනවා තේසං නාමානං පයුජ්ජමාන පදත්තානං යෝ යුත්තත්තෝ සෝ සමාස සංඤෝ හෝති.
නාමානං කියලා කිව්වේ නාමයන්ගේ යුක්තත්වෝ කිව්වේ යුක්තාර්ථවත් බව සමාසෝ සමාස නම් වේ. කොට මොකක්ද මේ යුක්තාර්ථය කියලා කියන්නේ? යුක්තාර්ථය කියන එකෙන් අපි අදහස් කරන්නේ සාමාන්‍යයෙන් තේරෙන පිළිවෙලට කිව්වොත් අන්‍යෝන්‍ය සම්බන්ධය පදද්වයක් හෝ ඊට වැඩි ගණනක් අතර තිබෙන අන්‍යෝන්‍ය සම්බන්ධයට අපි කියනවා යුක්තාර්ථවත් බව කියලා. එහෙම අන්‍යෝන්‍ය සම්බන්ධයක් නැති හුදෙකලා පද දෙකක් අපට ව්‍යාකරණය තුල සමාස කිරීමේ හැකියාවක් නැහැ. සමාස කිරීමට හැකියාව තිබෙන්නේ යුක්තාර්ථවත් පද දෙකක් පමණයි. එහෙම නැත්නම් එකිනෙකට සම්බන්ධ අර්ථ තියෙන පද පමණයි සමාස කළ හැකිව පවතින්නේ. එනිසා සමාසකරණයේදී අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙනවා යුක්තාර්ථවත් බව හෙවත් අන්‍යෝන්‍ය සම්බන්ධය. එනිසා තමයි මෙහිදීත් නාමානං සමාසෝ යුක්තත්වෝ කියලා සඳහන් කරේ. නාමයන්ගේ යුක්තාර්ථවත් බව තමයි සමාස හැටියට සඳහන් කළේ අන්‍යෝන්‍ය සම්බන්ධය. ඒ හැරෙන්නට එකිනෙකට සම්බන්ධයකින් තොර පද දෙකක් එක ළඟ තිබූ පමණින් අපට ඒවා සමාස කිරීමේ හැකියාවක් නැහැ. මේ වෘත්තය තුලත් විස්තර කරනවා ඒ බව තේසං නාමානං පයුජ්ජමාන පදත්තානං යෝ යුත්තත්තෝ සෝ සමාස සංඤෝ හෝති කියන විදිහට ඒ යොදනු ලබන නාමයන්ගේ යම් යුක්තාර්ථවත් බවක් තියෙනවා නම් එකී යුක්තාර්ථවත් බව තමයි සමාස කියන සංඥාව ලබන්නේ කියලා සඳහන් කරනවා. අපි මෙතනින් ටිකක් බැහැරට ගිහිල්ලා අන්‍ය භාෂාවන්හි සමාස කෙලෙසද විග්‍රහ කරන්නේ කියලා විමසලා බැලුවොත් අපට පේනවා සිදත් සංගරාවේ සිංහල භාෂාවට අදාළව සමාස පිළිබඳව විග්‍රහ කරනවා. නේ සදන් සියොව එක සද අයුරක් වනසේ ගලපනු සමස්නම් නොඑක් ශබ්ද සමූහයක් එක් ශබ්දයක් වන අයුරින් ගැලපීම සමාස කියලා තමයි සිංහල භාෂාවේ සඳහන් කරන්නේ. සංස්කෘත භාෂාවට යනකොට සංස්කෘතයේදී සමාසස්චාන්වයේ නාම් කියලා සඳහන් කරනවා. එතනත් ඔය අන්වය කියන වචනෙන් සමාසස් ච අන්වයේ නාමයන්ගේ අන්වය හැටියට තමයි එතන සඳහන් කරන්නේ. ඒකට අන්වය කියලා ගත්තහමත් අපි දැන් ඔය ගාථාවක වගේ අර්ථය ලියා ගන්නකොට ඒ ගාථාවේ පද මාරු වෙලා තියෙන ඒවා නිසි පිළිවෙලට සකස් කරලා අර්ථය පහසුවෙන් ගැනීමට සුදුසු වන ආකාරයට සකස් කරගන්නා වූ අනුපිළිවෙලට තමයි අපි අන්වය කියලා කියන්නේ. එලෙස බලන කල සමාසයකදී අතිශයින්ම වැදගත් කාරණය බවට පත් වෙන්නේ ඒ සමාසවන පද අතර තිබෙන අන්‍යෝන්‍ය සහයෝගීතාවය සම්බන්ධතාවය ගැළපීම හෙවත් යුක්තාර්ථවත් බව. එය තිබූ තැනක තමයි පද දෙකක් හෝ වැඩි ගණනක් අතර අපට සමාසයක් කළ හැකිව පවතින්නේ. ඒ නිසා සමාසකරණයේදී ඒ සමාසවන නාමයන්ගේ යුක්තාර්ථවත් බව හෙවත් එකිනෙකට ඇති අන්‍යෝන්‍ය සම්බන්ධය කියන එක අතිශයින්ම වැදගත් වෙනවා, අවශ්‍ය වෙනවා. එලෙස තිබූ කල තමයි අපට ඒවා එකිනෙක සමාස කිරීමට හැකියාව ලැබෙන්නේ. මෙතන උදාහරණ කීපයක් පෙන්වලා තියෙනවා. කටින දුස්සං ආගන්තුක භත්තං ජීවිතින්ද්‍රයං සමන බ්‍රාහ්මනා සාරිපුත්ත මොග්ගල්ලානා බ්‍රාහ්මණ ගහපතිකා ආදී වශයෙන්. ඔබට මේ හැම සමාස පදයකම ඒ එකිනෙකට ගැළපෙන ස්වභාවය තියෙන නිසා තමයි මේවා සමාස වෙලා තියෙන්නේ.
ඒ ගැළපෙන ස්වභාවය නැති තැනකදී ඒ බඳු පද සමාස කිරීමේ හැකියාවක් නැහැ. ඒ බව අපි සමාස කරණයේ ආරම්භයේදීම හොඳින් මතකයේ තබාගත යුතු කාරණයක්. ඊළඟට අපි විමසලා බැලුවොත් මොකද්ද අපිට සමාසයෙන් තියෙන වැඩේ? ඇයි අපි සමාස කරන්නේ? සමාස කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනේ මොකක්ද කියන එක විමසලා බැලුවොත් මේ තියෙන ගාථාව කච්චායනේ තියෙන එකක් නෙමෙයි බාලාවතාරයේ තියෙන එකක්. නමුත් මේ පාඩම් මාලාව ආරම්භයේදී මම මතක් කළා අපි අවශ්‍ය තැන්වලදී කච්චායනේ නොදැක්වෙන බාලාවතාර හෝ රූපසිද්ධියේ දැක්වෙන ඉගැන්වීම් ආදියත් මෙහිදී ප්‍රයෝජනෙට ගන්නවාය කියන කාරණය. කොට ඒ අනුව සමාසයේ ප්‍රයෝජන කැටිකොට පෙන්වමින් ගාථාවක් හැටියට දක්වනවා බාලාවතාරේ ඒකපදතා සංයුත්තං ඒකෝච්චාරණතා යුතං ඒක විභක්තිකා යුත්තං සමාසේ ලක්ඛණත්තයන්. බාලාවතාරයට අනුව සමාසයේ තියෙනවා ලක්ෂණ තුනක්. මොනවද ඒ තියෙන ලක්ෂණ තුන? ඒක පදතා සංයුත්තං එක පදයකින් යුක්ත වීම. ඒක පදතා සංයුත්තං. දෙක ඒකෝච්චාරණතා යුතං එක් උච්චාරණයක් බවට පත්වීම. උච්චාරණ පරතරයක් නැතිවීම. ඒකෝච්චාරණතා යුතං. ඒක විභක්තිකා යුත්තං එක් විභක්තියකින් යුක්ත වීම. සමාස පදයක් ඇතුළේ විභක්ති 3-4ක් නැහැ. එහෙම කලාතුරකින් යෙදෙන තැන් තියෙනවා. ඒවා අපි ඉස්සරහට සාකච්ඡා කරමු. නමුත් සාමාන්‍ය ලක්ෂණය තමයි සමාස පදයක් ඇතුළේ විභක්ති කිහිපයක් නියෝජනය වෙන්නේ නැහැ. ඒ සමාස පදයේ සකස් කරගත්තයින් පස්සේ ඒ සමාස පදයේ අවසානයේ එක් විභක්තියකින් තමයි අපි තබන්නේ. ඒ නිසා ඒක විභක්තිකා යුත්තං. මෙන්න මේ කියන විදිහට සමාසේ ලක්ෂණත්හයන් සමාස පදයක් තුල ලක්ෂණ තුනක් දකින්න පුළුවන්. මොනවද ලක්ෂණ තුන? ඒකපදතා සංයුත්තං එක් පදයකින් යුක්ත වීම. ඒකෝච්චාරණතා යුතං එක් උච්චාරණයකින් යුක්ත වීම. ඒක විභක්තිකා යුත්තං එක් විභක්තියකින් සමන්විත වීම. මේ කියන කතන්දරයේ ඇතුලේ අපිට පේනවා මේ හැම එකකින්ම අපේක්ෂා කරලා තියෙන එක කාරණයක්. මොකක්ද ඒ අපේක්ෂිත කාරණය? ඒකපදතා සංයුත්තං කියලා කියපුවාම අර වෙන්වෙන්ව ලියන්න ඕනි පද කිහිපයක් හෝ පද දෙකක් හෝ කිහිපයක් තනි පදයක් විදිහට ලියන්න පුළුවන්. ඉන් පෙර වෙන වෙනම ලියපු පද දෙකක් හෝ වැඩි ගණනක් සමාස කළයින් පස්සේ එය තනි පදයක්සේ ලියන්නට පුළුවන්කම ලැබෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි කියනවා සුරාච අසුරාච කියලා. සුරාච අසුරාච. මෙතන වෙන වෙනම තියෙන පද දෙකක්. හැබැයි මේ වෙන වෙනම තියෙන පද දෙක සමාස කළයින් පස්සේ අපිට තනි පදයක් විදිහට ලියන්න පුළුවන් සුරා සුරා කියලා. සුරාච අසුරාච සුරා සුරා කියලා තනි පදයක් විදිහට ලියන්න පුළුවන්. එතකොට මින් පෙර වෙන් වශයෙන් තිබුණු පද එක පදයක් බවට පත් වෙලා තියෙනවා. මීට කලින් මේක කියනකොට කියන්න උනේ සුරාච අසුරාච කියලා උච්චාරණ පරතරයක් සහිතව වෙන් පද දෙකක් විදිහට. නමුත් මේක සමාස කළාට පස්සේ සුරාසුර කියලා තනි පදයක් විදිහට කියන්න පුළුවන්. එතන උච්චාරණ පරතරයක් ඇත්තේ නැහැ. අන්න ඒකෝච්චාරණතා යුතං. මීට කලින් මේ දෙක වෙන් විභක්ති විදිහට තිබුණේ සුරා කියන තැන එතන විභක්ති ගන්නවලා තියෙනවා. අසුරා කියන තැන එතනත් විභක්ති ගන්නවලා තියෙනවා. නමුත් මේක සමාස කරලා සුරාසුරා කියලා යෙදුවයින් පස්සේ තනි විභක්තියකින් තමයි යෙදෙන්නේ. මෙතන අවසානයේ විභක්ති ගැන්වීම සිද්ධ කරලා තියෙනවා. ඔන්න එක් විභක්තියකින් යුක්ත වීම කියලා කිව්වේ ඔකට. ඒ කියන්නේ එක් විභක්ති ප්‍රත්‍යයකින් අන්ත කොට තබනවා
ඒ හැරෙන්නට වෙනත් විභක්ති ගැන්වීමක් සිද්ධ කරලා නැහැ. ඕක සමාසයේ තියෙන ලක්ෂණ තුනක්. ඔය ලක්ෂණ තුනෙන්ම සිද්ධ වෙන්නේ. ඔය ලක්ෂණ තුනෙන්ම සිද්ධ වෙන්නේ එකම එක කාරණයක්. ඒ කාරණය අපිට පොදුවේ කියන්න පුළුවන් මෙන්න මෙහෙම. ඔය ලක්ෂණ සමූහයෙන් පොදුවේ සිදුවෙන එක කාරණයක්. ඒ කාරණය තමයි පද කෙටි කිරීම. එනිසා සාම්ප්‍රදායික ව්‍යාකරණය තුල සමාස හැඳින්වීමට තවත් විග්‍රහයක් භාවිත කරනවා. මොකක්ද? සමාසෝ පද සංඛේපෝ. සමාසෝ පද සංඛේපෝ. සමාස කියන එකට තවත් නිර්වචනයක් විදිහට භාවිත කරනවා සමාසෝ පද සංකේපෝ. සමාසයනු පදයන්ගේ කෙටි කිරීමයි හෙවත් සංක්ෂේප කිරීමයි හැකිලීමයි. එතකොට පද හැකිලීම කෙටි කිරීම සංක්ෂේප කිරීමටත් සමාසය කියලා කියනවා. ඊට අමතරව යුක්තාර්ථවත් පදයන්ගේ එක්වීමටත් කියනවා සමාසය කියලා. එතකොට මේ ලක්ෂණ තුන දිහා බලපුවාමත් අපිට පේනවා ඒකෙන් වෙලා තියෙන්නේ පද කෙටි කිරීම. එතකොට සාම්ප්‍රදායික ව්‍යාකරණය ඇතුලේ පද කෙටි කිරීමට අදාළව ක්‍රමවේද රාශියක් තියෙනවා. සාම්ප්‍රදායික ව්‍යාකරණය තුල පද කෙටි කිරීමට අදාළව ඉදිරිපත් කරන ක්‍රම ගණනාවක් තියෙනවා. බලමු මොනවද ඒ ක්‍රම කියලා. එකක් විදිහට ගත්තාම අපිට පද කෙටි කරන්න පුළුවන්. අපි මින් පෙර ඉගෙන ගත්තු සංදි වලින් පද කෙටි කරන්න පුළුවන්. සංදි. අපි දැන් මේ ඉගෙන ගන්න සමාස වලිනුත් අපිට පුළුවන් පද කෙටි කරන්න. සංදි වලින් පද කෙටි කරන්න පුළුවන්. සමාස වලින් පද කෙටි කරන්න පුළුවන්. ඊළඟට තවත් පද කෙටි කරන්න පුළුවන් ක්‍රමයක් තමයි තද්ධිත. තද්ධිත වලිනුත් පුළුවන් පද කෙටි කරන්න. තවත් පද කෙටි කරන ක්‍රමයක් තමයි කිතක. එතකොට මේ සියල්ලම සංක්ෂේපන විධි නැත්නම් පද කෙටි කරන ක්‍රම විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමවල යම් යම් වෙනස්කම් තිබෙනවා. උදාහරණයක් විදිහට සංධියක් සිද්ධ වෙන්නේ මොනව දෙකක් අතරද? සංධියක් සිදු වෙන්නේ වර්ණයන් දෙකක් අතර. අක්ෂර දෙකක් අතර. ඒ බව පේනවා සංධි වලට තියෙන නිර්වචන දිහා බලපුවාම. අක්ෂර අතර සිදුවෙන එකක් තමයි සංධි කියලා කියන්නේ. පෙරපර වනන් නිසි විදිනි ගලපනු සඳ නම් පූර්වාපර වර්ණයන් නියමාකාරයෙන් ගැලපීම සංධි නම් වේ. පෙරපර වනන් නිසි විදිනි ගලපනු සඳ නම්. පාලි ක්‍රමයට කිව්වොත් සංහිතාතිච වන්නානං සන්නිදබ්බ්‍යවදානතෝ. වන්නානං අභ්‍යවදානතෝ සන්නිධි. වර්ණයන්ගේ අතුරක් නැතුව ගැලපීම. එතකොට සංධියක් වෙන්නේ අක්ෂර දෙකක් අතර. අක්ෂර දෙකක් අතර සංධියක් වෙනකොට සංධියෙන් සිදුවන කෙටිවීම කියන එක සීමා සහිතයි. ඒ කෙටිවීම ඊටම කුඩා කෙටිවීමක් තමයි සංධියෙන් අපිට දකින්න ලැබෙන්නේ. හැබැයි එතනින් අපි සමාසයට යනකොට ගත්තාම සංධියට වඩා සමාසයෙන් පද කෙටි වෙනවා.
ඇයි සමාසයක් සිදු වෙන්නේ පද අතර. අක්ෂර අතර නෙමෙයි සමාසය සිද්ධ වෙන්නේ පද අතර. පද අතර සිදුවන එකක් තමයි අපි සමාසය කියලා කියන්නේ. සහ මේ තද්දිත කිතක කියන දෙක ඊටත් වඩා වෙනස්. තද්දිත කිතක දෙකේදී සිද්ධ වෙන්නේ පද සමූහයකින් කියන අර්ථය සඳහා වචන ගොඩකින් කියන අර්ථය වෙනුවට එක ප්‍රත්‍යයක් යොදා ගන්නවා. අකුරු දෙක තුනක ප්‍රත්‍යයක් යොදා ගන්නවා. සමහර විට එක අකුරක ප්‍රත්‍යයක් යොදාගෙන වචන ගානකින් කියන්න ඕනේ අර්ථය ඒ අකුරු දෙක තුනෙන් කියනවා. ඒ නිසා පද කෙටි කිරීමේ ක්‍රම විදිහට ගත්තාම වඩා සාර්ථකයි තද්දිත කිතක කියන දෙක හේතුව එයින් පද කෙටිවන ප්‍රමාණය වැඩි. තද්දිත කිතක කියන දෙකෙන් පද කෙටිවන ප්‍රමාණය වැඩි සංදි සමාස දෙකට වඩා. සාපේක්ෂව බලනකොට සංදි වලට වඩා සමාසයෙන් පද කෙටිවීම සිද්ධ වෙනවා. පොදුවේ ගත්තාම සංදි සමාස තද්දිත කිතක කියන මේ හැම එකකින්ම සිද්ධ වෙන්නේ පද කෙටිවීම. හැබැයි මේ එකින් එකට පද කෙටිවන ප්‍රමාණය අඩු වැඩි වෙනවා. ඔක අපි උදාහරණයක් විදිහට ගමු මෙහෙම. අපි ගන්නවා වසුදේවස්ස අපච්චං කියලා. වසුදේවස්ස අපච්චං. අපි මේ එකම පදය සංදියෙන් හදලා බලමු, සමාසයෙන් හදලා බලමු, තද්දිතයෙන් හදලා බලමු. දැන් වසුදේවස්ස අපච්චං කියන එක සංධි කරනකොට සංධිය සිද්ධ වෙන්නේ අක්ෂර දෙකක් අතරනේ. ඒ නිසා අපි මේකේ ස්වර ව්‍යංජන වෙන් කරගෙන දැන් අර පරණ ඉගෙනගත්තු ඒවා අපව මතක් කරගන්න. එක ළඟ ස්වර අකුරු දෙකක් එකම જાතියෙන් තිබුණොත් අපි ලොප් කරන්නේ මොකක්ද? අපි ලොප් කරන්නේ පූර්වස්වරයේ සරාසරයේ ලෝපං කියන සූත්‍රයෙන්. ඊළඟට අපට ඉතුරු වෙනවා අපච්චං කියන එක. ඊළඟ පියවරේදී අපි මේ අපච්චං කියන එකේ තියෙන අයන්න දීර්ඝ කරගන්නවා. දීඝං කියන සූත්‍රය. දැන් අපිට සංදියෙන් මේක හදාගන්න පුළුවන් වසුදේවස්සාපච්චං කියලා. වසුදේවස්සාපච්චං. කොච්චරක්ද කෙටි උනේ? එක අකුරයි කෙටි උනේ. මාත්‍රා විදිහට බැලුවොත් එහෙනම් මාත්‍රා ප්‍රමාණය අනුව කෙටි වෙන්නෙම නැති තරම්. මොකද නැවත දීර්ඝයකුත් වෙලා තියෙන හන්දා. මහ ලොකු කෙටිවීමක් සිද්ධ වුණේ නැහැ සමාසය තුලින්. සංදිය තුලින්. සංදිය තුලින් එක අක්ෂරයක කෙටිවීමක් පමණයි අපට දකින්න ලැබුණේ වසුදේවස්සාපච්චං කියලා මේක පදේ සකස් වුණා. දැන් අපි ඔය පදයම සමාසයෙන් හදනකොට කොහොමද කෙටි වෙන්නේ කියලා බලමු. දැන් අපි මේ පදේම සමාස කරනකොට මීට වඩා වෙනස් පිළිවෙලකට තමයි සමාස කරන්නේ. සමාස කරනකොට පිළිවෙල තමයි අපි ඉස්සරහට ඉගෙන ගන්නවා සමාස කිරීමේ නියමයක් තියෙනවා. සමාස කරන පද දෙකේ තියෙන විභක්ති ලොප් කරගන්න ඕනේ. සමාස කරනකොට ඒවයි විභක්ති ලොප් කරගන්න ඕනේ. එතකොට වසුදේවස්ස කියන එක අපි විභක්ති ලොප් කරපුවාම අපට හම්බ වෙන්නේ වසුදේව කියලා. වසුදේව. අපච්චං කියන එකේ විභක්ති ලොප් කරපුවාම අපච්ච
අපච්ච. මෙතනින් එහාට සංදි කිරීමක්ම තමයි තියෙන්නේ. මම මේක පියවරෙන් පියවර සංදි කරන්න යන්නේ නැහැ. මේක සංදි කරපුවාම හැදෙනවා අර කලින් සංදිය වගේම තමයි මේකත් හැදෙන්නේ. මෙතන හැදෙනවා වසුදේවා පච්ච කියලා. ඔක විභක්ති ගන්නපුවාම ඕනනම් වසුදේවා පච්චෝ කියලා හදා ගන්න පුළුවන්. වසුදේවා පච්චෝ කියලා. ඔන්න දෙවනි ක්‍රමය. දැන් අපි සංදියෙන් හදාගත්තා සමාසයෙන් හදාගත්තා. අපි පැත්තකින් ලියාගමුකෝ මතක හිටින්න. සංදියෙන් අපිට හැදුනා වසු දේවස්සාපච්චං කියලා. ඔන්න සංදිය. සමාසයෙන් හම්බුණා වසු දේවා අපි ඒක විභක්ති ගන්නලම තියමු වසුදේවා පච්චෝ කියලා හැදුනා. දැන් බලන්න සංදියට වඩා සමාසයෙන් කෙටි වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු තද්දිතයෙන් කොහොමද මේක කෙටි වෙන්නේ. තද්දිතයෙන් කෙටි වෙනකොට මේ වසුදේවස්ස අපච්චං කියන එක වෙනුවට මේ අපත්‍යාර්ථය සඳහා නැත්නම් පුත්‍රාර්ථය සඳහා වසුදේව කියන එකෙන් පරව අපි වෙනම ප්‍රත්‍යක් යොදනවා. මේ පුත්‍රයා කියන අර්ථය ගන්න වෙනම ප්‍රත්‍යයක් යොදනවා. ඒකට ගන්න ප්‍රත්‍යය තමයි න. පුත්‍රාර්ථේ න කියන ප්‍රත්‍යය ගන්නවා. න කියලා ගත්තට සම්පූර්ණ ප්‍රත්‍යය න නෙමෙයි. ඒකේ තියෙන අල්නයන අනුබන්ධය කියලා අපි ඒකට කියන්නේ. අනුබන්ධයෙන් වෙන්නේ මුල දීර්ඝ වෙනවා. නැත්නම් වෘද්ධි වීමක් සිද්ධ වෙනවා. එතකොට වෘද්ධි වීමෙන් පස්සේ අනුබන්ධය ඉවත් වෙලා යනවා. ප්‍රත්‍යය විතරයි. ඊට පස්සේ මේකෙන් හැදෙන පදේ තමයි අපි විභක්ති ගන්නවලා තිබ්බොත් වාසුදේව වාසුදේවෝ කියලා අපිට විභක්ති ගන්නවලා තියාගන්න පුළුවන්. මෙන්න තද්දිතෙන් හැදෙන පිළිවෙල වාසු දේවෝ. දැන් බලන්න මෙන්න පළවෙනි එක සංදියෙන්, දෙවෙනි එක සමාසයෙන්, තුන්වෙනි එක තද්දිතයෙන්. සංදියෙන් හැදුන වසුදේවස්සා පච්චං කියලා ඒක ටිකක් දිගයි. සමාසයෙන් හැදුන වසුදේවා පච්චෝ කියලා ඒක ඊට ටිකක් කොටයි. අන්තිමට තුන්වෙනි එක තද්දිතයෙන් හැදුනා වාසුදේවෝ කියලා. අර වචනේ කියපු එක්කෙනා නෙමෙයි. වාසුදේව කියලා කියන්නේ වසුදේවගේ පුතාට කියනවා වාසුදේව කියලා. වසුදේව කියන තැනැත්තාගේ පුතා කියන අර්ථය තමයි වාසුදේව කියන එකේ තියෙන්නේ. එතකොට මේ පිළිවෙලට ගත්තාම සංදියට වඩා සමාසයෙන් පද කෙටි වෙනවා. සමාසයට වඩා තද්දිතයෙන් පද කෙටි වෙනවා. අපි දැන් ඉගෙන ගන්න යන්නේ මෙන්න මේ දෙවනි ක්‍රමයෙන් කොහොමද පද කෙටි කරගන්නේ කියන එක. එහෙම නැත්නම් සමාසයෙන් කොහොමද පද කෙටි කරගන්නේ කියන එක තමයි ඉගෙන ගන්න යන්නේ. හරි. එතකොට සමාසයේ ප්‍රයෝජන ගත්තාම සමාසයේ තියෙන මූලික ප්‍රයෝජනයත් සමාසෝපද සංකේපෝ කියපු විදිහට පද කෙටි කිරීම තමයි. පාලි භාෂාවේ පද කෙටි කරන එකම ක්‍රමය සමාස නෙමෙයි. තව ක්‍රම තියෙනවා. ඒ ක්‍රම අතර සංදිය ගත්තාම සමාසයේ තරම්ම පද කෙටි වෙන්නේ නැහැ. තද්දිතය ගත්තාම සමාසයටත් වඩා පද කෙටි වෙන බව අපි දැක්කා. එතකොට මේ පද කෙටි වීම නිසාම සමාසයේ ප්‍රයෝජන නැත්නම් ලක්ෂණ තුනක් සාම්ප්‍රදායික ව්‍යාකරණයේ පෙන්වලා දෙනවා. මොනවද ඒ ලක්ෂණ තුන? ඒකපදතා සංයුත්තං එක පදයක් බවට පත් වෙනවා. ඒකෝච්චාරණතා යුතං තනිපේලියට උච්චාරණය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒක විභක්තිකා යුත්තං එක් විභක්තියක් ගන්නවා කියන මේ කාරණා ටික. ඊළඟට සමාස කරන්න කලින් අනිවාර්යෙන් කළ යුතු කාරණයක් තියෙනවා. අපි යම්කිසි පදයක් සමාස කරන්නට කලින් අප විසින් සිදු කළ යුතු අනිවාර්ය කාර්යයක් තියෙනවා. මොකක්ද? සමාස කරන්න කලින් සමාස වන පදවල විභක්ති
විභක්ති අයින් කරන්න ඕනි. සමාස වෙන පදවල මොනවද අයින් කරන්න ඕනි? විභක්ති අයින් කරන්නට ඕනි. සමාස කරන්නට කලින් සමාස වන පදවල විභක්ති ලොප් කරන්න ඕනේ, නැත්නම් විභක්ති අයින් කරන්න ඕනේ. ඒ බව සාම්ප්‍රදායික ව්‍යාකරණයේ සඳහන් කරනවා. තේසං විභක්තියෝ ලෝපාච. තේසං විභක්තියෝ ලෝපාච. තේසං කියලා කිව්වේ අර සමාස වන පදවල, විභක්තියෝ කියලා කිව්වේ විභක්ති, ලෝපාච කිව්වේ ලොප් කරන්න ඕනේ. තේසං යුත්තත්තානං සමාසානං විභක්තියෝ ලෝපාච හොಂತಿ. යුත්තත්තානං යුක්තාර්ථවත් හෙවත් සමාස කිරීමට සුදුසු ඒ පදවල විභක්තියෝ විභක්ති ලෝපාච හොಂತಿ ලොප් බවට පත් වෙනවා. මෙතන කියනවා තේ සංගහනේන සමාස තද්දිතාක්ඛ්‍යාත කිතකානං විභක්තිපච්චය පදක්කරාගමාච ලෝපා හොಂತಿ. ඔව් සමාස මේ වලදී පමණක් නොවේ තද්දිත ආදීෙත් මේක සිද්ධ වෙනවා කියන එක තමයි එතනින් පැහැදිලි කරලා තියෙන්නේ. කොට මේ සූත්‍රයෙන් කියවෙන කාරණේ මම වඩා පැහැදිලිව යටින් දීලා තියෙනවා. සමාස පදයක පද සාධනය නැත්නම් සමාස පදයේ පද සිද්ධිය සිද්ධ කරගනිද්දී ඒ සකස් කරගන්නට පෙර ආතුව කළ යුතු කාරණය තමයි සමාස වන පදවල විභක්ති ලොප් කර ගැනීම. ඒ විදිහට විභක්ති ලොප් කරගත්තයින් පස්සේ ඒ පද ඇතුලේ සංධි ආදිය සිද්ධ වෙන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. ඒ සංධි ආදිය සිදු කිරීමේ හැකියාව තිබෙනවා අවශ්‍යතාව අනුව ඒ තැන්වල යෙදෙන පිළිවෙල අනුව. කොහොම නමුත් එලෙස සමාස පදයේ සකස් කරගත්තයින් පස්සේ ඊළඟට කළ යුතු දේ තමයි ඒ සමාස කරපු පදය වෙන්වෙන් පද විදිහට ලියන්නේ නැහැ. තනි පදයක් විදිහට අවසානයේ ලියනවා. වගේම බොහෝ වෙලාවට ඒක පඨමා විභක්ති ඒක වචනයෙන් දක්වන එක තමයි සාමාන්‍ය ක්‍රමය බවට පත් වෙන්නේ. අපි උදාහරණයක් විදිහට බලමු. මෙතන දීලා තියෙන මෙන්න මේ කටින දුස්සං කියන වචනය. කටින දුස්සං. එතන කතින කියලා වැදිලා තියෙන එක වැරදීමක්. ඕක එන්න ඕනේ මේ විදිහට. සමාසයක ඊළඟට තියෙනවා මේ සමාසයක වගේම තද්දිත පදයක ගත්තොත් ඒවයි තියෙනවා මේ විග්‍රහ වාක්‍ය කියලා එකක්. විග්‍රහ වාක්‍ය කියන එකෙන් අදහස් කරන්නේ ඒ පදය විස්තර කොට ඉදිරිපත් කරන ප්‍රකාශනය. කියන්නේ පදයේ අර්ථය විස්තර කොට ඉදිරිපත් කරන ප්‍රකාශනයට අපි කියනවා විග්‍රහ වාක්‍ය කියලා. මෙන්න මේකට සාමාන්‍යයෙන් දැන් මේ කටින දුස්සං කියන සමාස පදේ විග්‍රහ වාක්‍ය බවට පත් වෙන්නේ කටිනස්ස දුස්සං කියන එක. කටිනය සඳහා වස්ත්‍රය කියන එක තමයි කටිනේ සඳහා වූ වස්ත්‍රය, කටිනේ පිනිස වූ වස්ත්‍රය කියන අදහස තමයි කටිනස්ස දුස්සං කියන එකේ තේරුම. ඔට කටින දුස්සං කියන එකේ විග්‍රහය තමයි කටිනස්ස දුස්සං, කටිනය පිනිස වූ වස්ත්‍රය කියන එක. මේකෙන් අපි මේ සමාස පදේ සකස් කරගන්නකොට මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ තේසං විභක්තියෝ ලෝපාච කියපු විදිහට කටිහින කියලා මේකේ උස්ස කියන විභක්ති ප්‍රත්‍ය අයින් කරගෙන ශබ්ද මූලයේ පමණක් ඉතුරු කරගත්ත කටින කියලා. දුස්සං කියන එකෙත් විභක්ති ප්‍රත්‍ය අයින් කරලා මේකත් දුස්ස බවට පත් කරගත්තා. ඔන්න දෙකේම දැන් විභක්ති ප්‍රත්‍ය අයින් කරලා ශබ්ද මූලය විතරයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන සංදි වෙන්න අවශ්‍ය නම් අපි සංදි කරනවා. නමුත් මෙතන එහෙම සංදි වෙන බවක් පේන්නේ නැහැ. ඒ නිසා ඊළඟට අපි මේ පද දෙක එකතු කරගන්නවා තනි පදයක් විදිහට. කටින දුස්ස. හැබැයි අපි සමාස පදයක් හදලා ඉවර වුණායින් පස්සේ මෙහෙම තියන්නේ නැහැ. ඒක පඨමා විභක්ති ඒක වචනයෙන් තමයි තියන්නේ. ඒ නිසා මේකත්
කටින දුස්සං කියලා පටමා ඒක වචනයෙන් තියෙනවා. කටින දුස්සං. කටින දුස්සං කියලා පදේ සකස් කරලා පටමා විභක්ති ඒක වචනයෙන් තියෙනවා. මේක තමයි සාමාන්‍ය පද සාධනය නැත්නම් පිළිවෙල සමාස පදයක් සකස් කරගන්නකොට සිද්ධ කරන කොට ඒ පිළිවෙල තමයි මෙතනත් මම දීලා තියෙන්නේ. මුලින්ම සමාස වෙන පද දෙකේ අපි මොනවාද අයින් කරේ? විග්‍රහ වාක්‍ය ලියලා පෙන්නුවා. ඊට පස්සේ විභක්ති ප්‍රත්‍ය ලොප් කරා තනි පදයක් විදිහට ගත්තා. ඒක පටමා විභක්ති ඒක වචනයෙන් විභක්ති ගන්වලා තියෙනවා. මේ පිළිවෙලට තමයි සාමාන්‍යයෙන් අපි සමාස පදයක් සකස් කර ගන්නකොට පද පිළිවෙල දක්වන්නේ නැත්නම් ඒකේ පද සාධනය දක්වන්නේ. හරි ඊළඟට මම කිව්ව මුලින් සමාස ගැන මූලික හඳුන්වා දීමක් තමයි මේ පාඩමේදී සිද්ධ කරන්න කියලා. සාම්ප්‍රදායික පාලි ව්‍යාකරණය ඇතුලේ ගත්තොත් සමාස එම සමාසයන්ගේ ලක්ෂණ අනුව කොටස් 6කට බෙදලා පෙන්වලා දීලා තියෙනවා. කොටස් 6ක් යටතේ බෙදා දක්වලා තිබෙනවා. ඒවට අපි කියනවා කම්මධාරය සමාසය, දිගු සමාසය, තප්පුරිස සමාසය. මෙතන තප්පුරිය කියලා වැදිලා තියෙන තප්පුරිස සමාසය, ද්වන්ද සමාසය, බහුබ්බීහි සමාසය සහ අව්‍යයී භාව සමාසය. මේක පාලියේ ගොඩක් වෙලාවට දක්වන්නේ අව්‍යයී භාව කියලා නෙමෙයි. ඒක සංස්කෘත යෙදුම අබ්බයී භාව කියලා තමයි ගොඩක් වෙලාවට දක්වන්නේ. අබ්බයී භාව එහෙම නැත්නම් ඔය විදිහට සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය ක්‍රමයට කියනකොට කියන්නේ අව්‍යයී භාව කියලා. එතකොට කම්මධාරය, දිගු, තප්පුරිස, ද්වන්ද, බහුබ්බීහි, අව්‍යයී භාව කියන ක්‍රමයට පාලි භාෂාවේ ගත්තාම සමාස ප්‍රභේද 6ක් යටතේ අපි කතා කරනවා, සාකච්ඡාවට භාජනය කරනවා ඒ වායෙහි ලක්ෂණ අනුව. කොට ඔය සමාස ප්‍රභේද ටික මතක තියාගන්න ලේසි. කච්චායනේ නැති වුණත් එම සම්ප්‍රදායටම අයිති බාලාවතාරයේ ওই ටික ගාතාවක් විදිහට එකතු කරලා දීලා තියෙනවා මෙහෙම. අබ්බයී භාවෝ දිගුද්වන්දෝ කම්මධාරය මේවච. තප්පුරිසෝ බහුබ්බීහි තප්පුරිසෝ බහුබ්බීහි සමාසෝ චබ්බිදෝ මතෝ. සමාසෝ චබ්බිදෝ මතෝ. අබ්බයී භාවෝ දිගුද්වන්දෝ කම්මධාරය මේවච. තප්පුරිසෝ බහුබ්බීහි සමාසෝ චබ්බිදෝ මතෝ. අබ්බයී භාවෝ දිගුද්වන්දෝ කම්මධාරය මේවච. තප්පුරිසෝ බහුබ්බීහි සමාසෝ චබ්බිදෝ මතෝ කියපු විදිහට අබ්බයී භාව, දිගු, ද්වන්ද, කම්මධාරය, තප්පුරිස, බහුබ්බීහි කියලා සමාස වර්ග 6ක් ගැන පාලි භාෂාවේ කතා කරනවා. ඒක අනුපිළිවෙලින් පෙළ ගැස්සුවොත් මෙන්න මේ පිළිවෙලට කම්මධාරය සමාසය, දිගු සමාසය, තප්පුරිස සමාසය, ද්වන්ද සමාසය, බහුබ්බීහි සමාසය සහ අව්‍යයී භාව සමාසය හැටියට අපිට හඳුන ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි මේ කම්මධාරය සමාසය කියන්නේ මොකක්ද කියන එක හඳුනගෙන කම්මධාරය සමාසයට අදාළ ප්‍රභේද සහ එහෙම නැත්නම් කම්මධාරය සමාසයට අදාළ අනුප්‍රභේද ආදිය පිළිබඳව තොරතුරු සාකච්ඡාවට භාජනය කරමු. කම්මධාරය සමාසය කියන එක සාම්ප්‍රදායික ව්‍යාකරණ ග්‍රන්ථවල හඳුන්වන්නේ ද්විපදේ තුල්‍යාධිකරණේ කම්මධාරයෝ කියලා. ද්විපදේ තුල්‍යාධිකරණේ කම්මධාරයෝ.
ඔව් ද්විපදේ තුල්‍යාධිකරණේ ද්විපදේ කම්මධාරයෝ තුල්‍යාධිකරණේ ද්විපදේ තුල්‍යාධිකරණ තියෙන ද්විපදේ පද දෙකක් ඇති කල්හි කම්මධාරයෝ කම්මධාරයේ සමාසය සිදු වේ. එතකොට මොකක්ද මේ තුල්‍යාධිකරණ කියලා කියන්නේ? තුල්‍යාධිකරණ කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලා පැහැදිලි කරගන්න ඕන. තුල්‍යාධිකරණ කිව්වහම මේ වචනය හැදෙන්නේ වචන දෙකක් එකට එකතු වෙලා. එකක් තුල්‍ය අනිත් එක අධිකරණ. තුල්‍ය කියන වචනේ තේරුම තමයි සමාන කියන එක. තුල්‍ය කියන්නේ සමාන. එතකොට අධිකරණ කියලා කිව්වේ මොකක්ද? අධිකරණ කියලා මෙතන කියන්නේ ඔය නඩුහබ වලට එහෙම නෙමෙයි. ව්‍යාකරණයේදී අපි මෙතන අධිකරණ කියලා කතා කරන්නේ කාරණා තුනක් තියෙනවා. ඒ තමයි ලිංග විභක්ති සහ වචන. එහෙනම් තුල්‍ය කිව්වේ සමාන, අධිකරණ කියන එකෙන් අදහස් කරේ ලිංග විභක්ති වචන, තුල්‍යාධිකරණ කියලා කියන්නේ සමාන ලිංග විභක්ති වචන තියෙන කියන අදහස. සමාන ලිංග විභක්ති සහ වචන සහිත පද දෙකක් එක ළඟ යෙදුණයින් පස්සේ එතන තමයි කම්මධාරයේ සමාසය සිද්ධ වෙන්නේ. එhmenan කම්මධාරයේ සමාසය සිද්ධ වෙන්න නම් සමාන ලිංග විභක්ති වචන සහිත පද දෙකක් එකට යෙදෙන්න ඕන. උදාහරණයක් විදිහට බලමු. මහන්තෝචසෝ පුරිසෝ ചാති කියන විග්‍රහය. මහන්තෝචසෝ පුරිසෝ ചാති. මහන්තෝචසෝ පුරිසෝ ചാති. මේක තමයි විග්‍රහ වාක්‍යය. ඒ කියන්නේ විස්තර කරන වාක්‍ය විස්තර සහිත කියමන. එතකොට මේකේ අපි ගත්තොත් එහෙම පද දෙකක් තියෙනවා. එකක් මහන්තෝ අනිත් එක පුරිසෝ. මහන්තෝ සහ පුරිසෝ කියන පද දෙක ලිංග විදිහට ගත්තොත් මහන්තෝ කියන එක පුල්ලිංගයි. පුරිසෝ කියන එකත් පුල්ලිංගයි. එහෙනම් ලිංග වශයෙන් සමානයි. ලිංග වශයෙන් සමානයි. ඊළඟට විභක්ති වශයෙන් ගත්තොත් මහන්තෝ පඨමා විභක්ති ඒක වචනයි. පුරිසෝ ඒත් පඨමා විභක්ති ඒක වචනයි. විභක්ති වශයෙන් උත් සමානයි. ඊළඟට වචන විදිහට ගත්තොත් මහන්තෝ ඒක වචනයි පුරිසෝ ඒක වචනයි. එහෙනම් ලිංග විභක්ති වචන තුනෙන්ම මේ පද දෙක සමානයි. එනිසා මේ බඳු පදවලට කියනවා තුල්‍යාධිකරණ සමාන අධිකරණ සහිත පද කියලා කියන්නේ මෙන්න මේ බඳු ස්වરૂපයේ පදවලට. අන්න එහෙම පද දෙකක් එකට එකතු වන එක තමයි අපි කම්මධාරය සමාසය කියලා සඳහන් කරන්නේ. සමාන ලිංග විභක්ති වචන සහිත පද එකට එකතු වන එකට කියනවා කම්මධාරය සමාසය කියලා.
දැන් මෙතන මහන්තෝච සෝ පුරිසෝ ചാති කියන තැන මහන්තෝ පුරිසෝ කියන දෙක. එතකොට ඒක එකතු වුණාම හැදෙනවා මහා පුරිසෝ කියලා හැදෙන පිළිවෙල අපි ඉස්සරහට කතා කරමු. ඊළඟට කන්හෝච සෝ සප්පෝ ചാති කියන එක කන්හ සප්පෝ කියලා හැදෙනවා. කන්හෝ සප්පෝ කියන දෙක එකතු වෙලා කන්හ සප්පෝ කියලා හැදෙනවා. ඊළඟට බලන්න නීලංච තං උප්පලං ചാති නීලංච උප්පලං නීලං උප්පලං ඒකෙන් හැදෙනවා නීලුප්පලං. ලෝහිතං ච තං චන්දනං ചാති ලෝහිත චන්දනං. බ්‍රාහ්මනීච සා ධාරිකා ചാති බ්‍රාහ්මන ධාරිකා බ්‍රාහ්මන ධාරිකා. කත්තියාච සා කඤ්ඤා ചാති කත්තිය කඤ්ඤා කත්තියා කඤ්ඤා. මේ හැම පදයකම අපට දකින්න පුළුවන් එකින් එකට අපි විමසලා බැලුවොත් සමාන ලිංග තියෙනවා විභක්ති තියෙනවා වචන තියෙනවා. පළවෙනි එක අපි කතා කරන්නේ මහන්තෝච සෝ පුරිසෝ ചാති මහා පුරිසෝ කියන එක. ඊළඟට බලන්න කන්හෝච සෝ සප්පෝ ചാති කන්හෝ සප්පෝ කියන පද දෙක ගත්තොත් කන්හෝ පුල්ලිංගයි පඨමා විභක්ති ඒක වචනයි සප්පෝ කියන එකත් පුල්ලිංග පඨමා විභක්ති ඒක වචනයි. එනිසා මේ දෙක එකතු වෙලා හැදෙනවා කන්හ සප්පෝ. නීලං ච තං උප්පලං ചാති කියන තැන නීලං කියන වචනයත් උප්පලං කියන වචනයත් දෙකම නපුංසක ලිංග පඨමා විභක්ති ඒක වචන. එතකොට මේ දෙක එකට එකතු වුනහම නීලුප්පලං කියලා හැදෙනවා. එතනත් සමාන අධිකරණ තියෙනවා. ලෝහිතං ච තං චන්දනං ചാති කියන තැනත් නපුංසක ලිංග පඨමා විභක්ති ඒක වචනෙන් තමයි පද දෙකම යෙදිලා තියෙන්නේ. එනිසා මේ දෙක එකතු වෙලා ලෝහිත චන්දනං කියලා හැදෙනවා. බ්‍රාහ්මනීච සා ධාරිකා ചാති කියපුවාන් ඒක ඉත්තිලිංග පඨමා විභක්ති ඒක වචනයි. එනිසා ඒකෙන් හැදෙනවා බ්‍රාහ්මන ධාරිකා කියලා. කත්තියාච සා කඤ්ඤා ചാති කියන තැන කත්තියා කඤ්ඤා කියන වචන දෙකම ඉත්තිලිංගයි පඨමා විභක්ති ඒක වචනයි. එනිසා කත්තිය කඤ්ඤා කියලා හැදෙනවා. ඒ අනුව සමාන ලිංග විභක්ති හා වචන සහිත බවට අපි කියනවා තුල්‍යාධිකරණ කියලා. එලෙස සමාන ලිංග විභක්ති වචන සහිත පද දෙකක් අතර සිදුවන සමාසයට කියනවා කම්මධාරය සමාසය කියලා. එනිසායි කිව්වේ ද්විපදේ තුල්‍යාධිකරණේ කම්මධාරයෝ කියලා. ද්විපදේ තුල්‍යාධිකරණේ කම්මධාරයෝ කිව්වේ එනිසායි. දැන් මේ කම්මධාරය සමාස පදයක පද සාධනයට යන්න කලින් මෙන්න මේ කාරණය ගැනත් දැනුවත් විය යුතුයි. ඒ තමයි කම්මධාරය සමාසයක් ගත්තහම කම්මධාරය සමාසයේ අනුප්‍රභේද 9ක් දකින්න පුළුවන්. ඒවායෙහි ස්වરૂපය අනුව ඒවායෙහි ලක්ෂණයන් අනුව කම්මධාරය සමාසය අනුප්‍රභේද 9කට සාම්ප්‍රදායික ව්‍යාකරණඥයින් විසින් බෙදා දක්වා තිබෙනවා. ඒ අනුප්‍රභේද ටික ගත්තොත් පළවෙනි තුනම විශේෂණ වලින් තමයි පටන් ගන්නෙ. පළවෙනි තුනම පටන් ගන්නෙ විශේෂණ වලින්. විශේෂණ පුබ්බපද කම්මධාරය සමාසය, විශේෂණ උත්තර පද කම්මධාරය සමාසය, විශේෂණ උභය පද කම්මධාරය සමාසය. විශේෂණ පුබ්බපදයේ කිව්වේ විශේෂණ පදයක් పూర్ව පදයේ විදිහට යෙදෙනවා. විශේෂණ උත්තර පද කියලා කිව්වේ විශේෂණ පදයේ පසු පදයේ විදිහට යෙදෙනවා. විශේෂණ උභය පද කිව්වේ විශේෂණ පද දෙකක්ම එකට යෙදෙනවා. එතකොට පළවෙනි තුනම විශේෂණ පදත් එක්ක සම්බන්ධයි. විශේෂණ පදයේ මුලට යෙදුනොත් විශේෂණ පුබ්බ පද වෙනවා. විශේෂණ පදයේ අගට යෙදුනොත් විශේෂණ උත්තර පද වෙනවා. පද දෙකම විශේෂණ පද නම් ඒකට විශේෂණ උභය පද කියලා අපි කියනවා. ඊළඟ එක උපමාවත් එක්ක සම්බන්ධයි. උපමානෝත්තර පද.
උපමානෝත්තර පද උපමා පදයක් උත්තර පදයේ විදිහට පසු පදයේ විදිහට යෙදිලා ගැලපෙන සමාසයට කියනවා උපමානෝත්තර පද කම්මදාරය සමාසය කියලා. ඊළඟට තව එකක් තමයි සම්භාවන පුබ්බපද. සම්භාවන පුබ්බපද එකේදී ගොඩක් වෙලාවට වෙන්නේ මෙන්න මේ ඉති කියන නිපාතයෙන් සම්භාවනාවට පාත්‍ර කරන පදයක් සමග තමයි සමාස වෙන්නේ. අවධාරණයකේදී වෙන්නේ ඉති වෙනුවට ඒව කියන නිපාතයෙන් අවධාරණය කරන එකක් එක්ක තමයි සමාස වෙන්නේ. ඉති ඒව කියන නිපාත දෙකත් එක්ක තමයි ඔය සම්භාවන පුබ්බපද සහ අවධාරණ පුබ්බපද කියන ප්‍රභේද දෙක යන්නේ. ඊළඟට තවත් ප්‍රභේදයක් තියෙනවා නනිපාත පුබ්බපද කම්මදාරයේ සමාසය, කූනිපාත පුබ්බපද කම්මදාරයේ සමාසය, පාදි පුබ්බපද කම්මදාරයේ සමාසය කියලා. මේ විදිහට අපට කම්මදාරයේ සමාසයේ ප්‍රභේද 9ක් දකින්න පුළුවන්. විශේෂණ පුබ්බපද කම්මදාරයේ සමාසය, විශේෂණ උත්තර පද කම්මදාරයේ සමාසය, විශේෂණ උභය පද කම්මදාරයේ සමාසය, ඒ වගේම උපමානෝත්තර පද කම්මදාරයේ සමාසය, සම්භාවන පුබ්බපද කම්මදාරයේ සමාසය, අවධාරණ පුබ්බපද කම්මදාරයේ සමාසය සහ නනිපාත පුබ්බපද, කුනිපාත පුබ්බපද, පාදි පුබ්බපද කියන විදිහට ප්‍රභේද 9ක් දකින්න පුළුවන් කම්මදාරය සමාසයට අදාළව. නැත්නම් අනුප්‍රභේද 9ක් දකින්න පුළුවන්කම තියෙනවා. අපි ඊළඟට මේ එක් එක් අනුප්‍රභේදය ගැන විමසලා බලමු. විශේෂණ පුබ්බපාද කම්මදාරයේ සමාසය කියලා කියපුවාම මේකේ වචනෙන්ම කියවෙනවා විශේෂණ පුබ්බපද. විශේෂණ පදයක් තමයි పూర్ව පදයේ විදිහට යෙදෙන්නේ. මොකද්ද විශේෂණ පදය කියන්නේ? මොකද්ද විශේෂ්‍ය පදය කියන්නේ කියලා අපි දන්නවා. විශේෂණ පදයක් කියලා කියන්නේ යම්කිසි පදයකින් වෙනත් පදයක් ගැන වැඩි විස්තරයක් කියවෙනවා නම් ආන්ගේ විස්තර කරන පදයට කියනවා විශේෂණ පදය කියලා. ඒ බඳු විස්තර කරන පදයක් මුල් පදයේ විදිහට ගැලපුණොත් අපි ඒකට කියනවා විශේෂණ පුබ්බපද කම්මදාරයේ සමාසය කියලා. ඊළඟට විශේෂ්‍ය පදෙහිවත් එම වර්ණනාවට නැත්නම් ඒ විස්තරයට ලක්වන පදය අග පදයේ විදිහට යෙදෙනවා. විස්තර කරන පදය මුල් පදයේ විදිහට යෙදෙනවා. ආන් එහෙම ගැලපෙන සමාසයට අපි කියනවා විශේෂණ පුබ්බපද කම්මදාරය සමාසය කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් මහන්තෝච සෝ පුරිසෝ ചാති. මහන්තෝච සෝ පුරිසෝ ചാති කියලා කියපුවාම පුරිසෝ කියන පදය ගැන වැඩි විස්තරයක් තමයි මේ මහන්තෝ කියන එකෙන් කියවෙන්නේ. මහන්තෝ කියන එකෙන් කියවෙන්නේ පුරිසෝ කියන පදය ගැන වැඩි විස්තරයක්. එහෙම නැත්නම් පුරිසෝ කියන පදය ගැන අතිරේක විස්තරයක්, වැඩි වර්ණනාවක් මේ මුල් පදයෙන් කියවෙනවා. ඒ විස්තර කරන පදේ මුල් පදේ විදිහට ගැලපුණ නිසා මේකට අපි කියනවා විශේෂණ පුබ්බපද කම්මදාරය සමාසය කියලා. එතකොට මේකේ පද සාධනය බැලුවොත් සාමාන්‍යයෙන් මෙන්න මේ පිළිවෙලට තමයි සිද්ධ වෙන්නේ. මේකට අපි කියනවා මම අර කලින් මතක් කරපු විදිහට විග්‍රහ වාක්‍ය කියලා. විග්‍රහ වාක්‍ය කියන්නේ සමාස පදයේ පිළිබඳ විස්තර කරනු ලබන වැකියට කියනවා විග්‍රහ වාක්‍ය කියලා. මේකේ විග්‍රහ වාක්‍ය තමයි මහන්තෝචසෝ පුරිසෝ ചാති. දෙවන පියවරේදී අපි ගන්නවා මේකේ අපිට අදාළ පද දෙක විතරක් අපි එළියට ගමු. මහන්තෝ කියන පදයට
ඒ වගේම පුරිසෝ කියන පදයක්. එතකොට මේ පද දෙක දිහා බලපුවාම මේ දෙකම සමාන ලිංග විභක්ති වචන සහිත පද. එනිසා අපට පුළුවන් ද්විපදේ තුල්‍යාධිකරණේ කම්මධාරයෝ කියන එක යොදාගෙන මෙතන සමාසයක් සිදු කරන්න. එනිසා ද්විපදේ තුල්‍යාධිකරණේ කම්මධාරයෝ කියන සූත්‍රය අනුව අපි මෙතන සමාසයක් සිද්ධ කරනවා. සමාස කරනකොට මුලින්ම කළ යුතු කාර්යය තමයි මේවයි විභක්ති ලොප් කර ගැනීම. මේ විදිහට විභක්ති ලොප් කරගත්තා. විභක්ති ලොප් කරගත්තේ තේසං විභක්තියෝ ලෝපාච කියන සූත්‍රයේ. තේසං විභක්තියෝ ලෝපාච කියන සූත්‍රයෙන් දක්වපු විදිහට අපි මේකේ විභක්ති ලොප් කරගත්තා. ඊට පස්සේ මෙතන මම මීට පෙර සූත්‍රය නොදක්වපු තව කාරණාවක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ මහන්ත කියන එකට කම්මදාරයේ සමාසයේදී ආදේශයක් සිද්ධ වෙනවා මහා කියලා. ඔය මහන්ත කියන එකට මහා කියන ආදේශය වෙන්නේ මෙන්න මේ සූත්‍රයෙන් මහතං මහා තුල්‍යාධිකරණේ පදේ. මහතං මහා තුල්‍යාධිකරණේ පදේ කියලා සූත්‍රයක් තියෙනවා. ඒකෙන් අපි මේ මහන්ත කියන එකට මහා කියන ආදේශයක් සිද්ධ කරගන්නවා. කාචායනේ පෙරලා බලන්න නැත්නම් රූපසිද්ධි බාලාවතාරේ මහතං මහා තුල්‍යාධිකරණේ පදේ කියලා තියෙනවා. තුල්‍යාධිකරණ සහිත පදයක් පරව තියෙනකොට මහන්ත කියන එක වෙනුවට මහා කියන ආදේශය වෙනවා. එතකොට අපිට මේකෙන් සකස් කරගන්න පුළුවන් මහා පුරිස. මේක විභක්ති ගන්නපුවාම මහා පුරිසෝ කියලා සකස් කරගන්න පුළුවන්. මහා පුරිසෝ කියන පිළිවෙලට පද සාධනය සිද්ධ කරගන්න පුළුවන්. දැන් මේකම ස්ත්‍රී ලිංගයට යනකොට මහන්තිච සා ඉත්ති ചാති කියලා ගත්තොත් මහන්තිච සා ඉත්ති ചാති මහන්ති ඉත්ති මහන්ත ඉත්ති මහා ඉත්ති මහා ඉත්ති මහා ඉත්ති කියලා අපිට සංදි කරගන්න පුළුවන්. නැත්නම් මහන්තිච සා දායිකා ചാති කියලා මහා දායිකා කියලා ගන්න පුළුවන්. ඒ වගේ මේක ලිංග තුනේම ගන්න පුළුවන්කම තියෙනවා. මහන්තං චතං පලං ചാති මහන්තං පලං මහා මහන්ත ඵල මහා ඵල මහා පලං කියලා සමාස කරගන්න පුළුවන්. ඒ ඔය පිළිවෙලට සකස් වෙන දැන් මේ ගත්ත පදේ පුල්ලිංග වගේම වෙනත් ලිංගයන් වලින් සකස් වෙච්ච පද විදිහට අපිට පෙන්වන්න පුළුවන්. නීලංචතං උප්පලං ചാති කියපුවාම මේක නපුංසක ලිංගයි. නීලං උප්පලං. හැබැයි ඒක සමාස වෙනවා නීලුප්පලං කියලා. ඊළඟට ස්ත්‍රී ලිංගයෙන් ගත්තොත් බ්‍රාහ්මනීච සාදාරිකා ചാති. බ්‍රාහ්මනී දාරිකා ස්ත්‍රී ලිංගයි. එතකොට ඒකෙන් සකස් වෙනවා බ්‍රාහ්මණ දාරිකා කියලා. මේවා එකින් එකට මම පද සාධනය පෙන්වන්න යන්නේ නැහැ. ඊළඟට අපි බලමු මේකේ දෙවැනි ප්‍රභේදය විශේෂණ උත්තර පද විශේෂණ උත්තර පද කම්මදාරයේ සමාසය කොහොමද වෙන්නේ කියලා. ඒකෙදි වෙන්නේ අර විශේෂණ පදේ නැත්නම් වර්ණනා කරන පදේ අගට යෙදෙනවා. දැන් ඔය කලින් ඒවා ඔක්කොගෙම මහා හරි බ්‍රාහ්මණ හරි ඒවා මුලට නියාවේ. නීලං කියන පදේ හරි
මේකෙදී ඒ වගේ වර්ණනාකරණ පදයේ විශේෂණ පදයේ අගට යෙදෙනවා. සාරිපුත්තෝච සෝ තේරෝ ചാති. සාරිපුත්තෝච සෝ තේරෝ ചാති. ප්‍රධාන පදේ තමයි සාරිපුත්තෝ. හැබැයි ඒක වර්ණනා කරපු පදේ තමයි තේරෝ කියන එක. ඒක අගට යෙදිලා සාරිපුත්තත්තේරෝ. සාරිපුත්තත්තේරෝ. ගුත්තිලෝච සෝ ආචාර්යෝ ചാති. ප්‍රධාන පදේ තමයි ගුත්තිලෝ. ඒක ගැන වැඩි විස්තරයක් තමයි ආචාර්යෝ කියන එකෙන් කිව්වේ. ඒක එකතු වුනහම ගුත්තිලාචාර්යෝ. ගුත්තිලාචාර්යෝ. මහින්දෝචසෝ තේරෝ ചാති. මහින්දත්තේරෝ. මහින්දත්තේරෝ. සංඝ මිත්තාචසා තේරී ചാති. සංඝ මිත්තත්තේරි. සංඝ මිත්තත්තේරි. ඔය විදිහට අපට විශේෂණ පදයේ උත්තර පදයේ විදිහට ගැලපිලා සමාස වෙන පද විශේෂණ උත්තර පද කම්මදාරයේ හැටියට හඳුන ගන්නට පුළුවන්කම තියෙනවා. අද දවසේ අපි කතා කරන අවසාන ප්‍රභේදය ගත්තොත් විශේෂණ උභය පද. මේ විශේෂණ උභය පදවල තියෙන විශේෂත්වය තමයි මේකෙදි සමාස වන පද දෙකම විශේෂණ පද. විශේෂණ පද දෙකක්ම තමයි එකකට එකක් සමාස වෙන්නේ. විශේෂණ පද දෙකක් එකකට එකක් සමාස වුණාම ඒකට කියනවා විශේෂණ උභය පද කියලා. දැන් කලින් එකේදී එක්ක විශේෂණ පදේ මුලට ආවා, එහෙම නැත්නම් අගට ගියා. මුලට ආවොත් විශේෂණ පුබ්බ පද, අගට ගියොත් විශේෂණ උත්තර පද. හැබැයි මේකෙදි වෙන්නේ විශේෂණ පද දෙකක්ම එකකට එකක් සමාස වෙලා තියෙන්නේ. ඒ නිසා මේකට කියනවා විශේෂණ උභය පද කම්මදාරය සමාසය කියලා. දැන් මේ බලන්න සීතං චතං උන්හං ചാති. සීතං කියන්නේත් විශේෂණ පදයක්, උන්හං කියන්නේත් විශේෂණ පදයක්. ඒ දෙකම එකට එකතු වුනහම සීත උන්හ සීතුන්හ කියලා හැදෙනවා. විභක්ති ගන්නපුහන් සීතුන්හ. අන්දෝචසෝ බදිරෝ ചാති. අන්ද බදිරෝ. අන්දෝචසෝ බදිරෝ ചാති. අන්ද බදිරෝ. අන්දෝ කියන්නේත් බදිරෝ කියන්නේත් විශේෂණ පද දෙකක්. අන්ද බදිරෝ පුද්ගලෝ. අන්ද බදිරෝ මනුස්සෝ. එතකොට මිනිස්සයා ගැන තමයි මේ කියන්නේ. මේ වචන දෙකෙන් කියවෙන්නේ විශේෂණ දෙකක්. විශේෂණ පද දෙකක් එකකට එකක් සමාස වීම අපි හඳුන්වන්නේ භාෂාව ඇතුලේ විශේෂණ උභය පද කම්මදාරය සමාසය හැටියට. ඉතින් මේවා එකින් එකට පද සාධනය දක්වන්න යන්නේ නැහැ. අර කලින් කතා කරපු පිළිවෙලටම තමයි පද සාධනය යන්නේ. ඉස්සලම අපි විග්‍රහ වාක්‍ය ගන්නවා, ඊළඟට පද දෙක වෙන්වෙන්ව ගන්නවා, ඒවයි විභක්ති ලොප් කරලා සංධිකාර්ය කිරීමට අවශ්‍ය වුණොත් සංධිකාර්ය සිදු කරලා ඊළඟට අපිට සමාස පදේ සකස් කරගන්න පුළුවන්. සකස් කර ගැනීමෙන් අනතුරුව පටමා ඒක වචනෙන් අපි සමාස පදේ තබනවා. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි කම්මදාරයේ සමාසයේ මුල් අනුප්‍රභේද 3 අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. අපි ඉදිරි පාඩමේදී මෙහි ඉතිරි ප්‍රභේද පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා. ඉතින් නැවත මීළඟ පාඩමෙන් හමු වනතුරු අදට අපි සමුගන්නටයි සූදානම. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සබ්බ දානං ධම්ම දානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය